පවුලක දුව තමයි දෙමාපියන්ගේ ඉන්ෂුරන්ස් එක. අපේ ගම්බිම්වල අම්මා පච්චිලා කියන කාරණාවක් තමයි මේ Tamanට ලැබෙන එකම ලියුම උකස් කඩෙන් එනු ලබන පොලිය ගෙවන්න නැත්තම් වෙන්දේසි කරනු ලැබේ කියන ලියුම. අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ විතරක් ඉතුරු වෙති. මට මෙච්චර මුදලක් තියෙනවා කියලා හිතනකොට ඒ තුල තියෙනවා යම් පෞරුෂයක්. එක පැත්තකින් බැංකු පොත පුරවා ගන්න අතරේදී අනෙක් පැත්තේ පින් පොත පුරවා ගන්නටත් අපට පුළුවන්කමක් තිබිය යුතුයි. අපිට පේනවා දෙල්කඳට ගියත් නුගේගොඩට ගියත් ජිජේරාම හන්දියේත් මහරගමට ගියත් හොන්සෙරපු ටික තියෙන ඉතාම ලස්සන අල්මාරි වල. හැබැයි කෑම ටික දෙල්කඳ පොලේ තාමත් අපිරිසිදුව පවතින්නේ. කතාවක් තියෙනවානේ හර්ස් එකේ යද්දී පර්ස් එක ඕන වෙන්නේ නැහැ කියලා. සමහරක් වෙලාවට නියපොතු ටිකේ පාට ආලේප කරලා ඊට පස්සේ ඒක යවන්න වෙනම ගානක් දීලා ආයේ යවනවා. නෑ ඒක මේ ආවල් ජාතිය පොලිසියක් ගාලා තියෙන ඒක රිමූව් කරන්න ගෙදර ඉවෙයින් බෑ. මිනි ඇඳුමේ කවදාවත් සාක්කු නැහැ. ඇත්තටම හරේන්ද්‍ර මං සතු සියලු දේ තුන් දෙනාට ලියලා ඉවරයි. මට ඉතුරු වෙලා තියෙන්නේ කාර් එක විතරයි. සුපින්වර බිනර පෝදිනක් ඔබ හැමට ප්‍රාර්ථනා කරනවා. අද අප මේ රැඳී සිටින්නේ නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ විජයාරාම රාජමහා විහාරස්ථාන බෝමළුවේ. සූදානම් වන්නේ බැති සිතින් අරබන්නට සයිකල් පිවිතුරු සුවඳදුම් සුගන්ධයෙන් සුපූජිත වන බිනර පෝදා සුදම් සභාව. සුදම් සභාව වෙනුවෙන් වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට පිළිගන්නවා පාද පද්ම නමස්කාර පූර්වකව ශ්‍යාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජාතික සංවිධායක විධායක කාරක සභික ධුරන්දර මාතර බඹරැන්ද කුරුබුරේ පූර්වාරාම රාජමහා විහාරය සහ කළුතර පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේ ඇතුළු විහාරගණයේ විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා පිරිවෙන් ගුරු උපදේශක ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ හාමුදුරන් වහන්සේ නරඹන ඔබ සැම වෙනුවෙන් ගෞරවයෙන් අපේ හාමුදුරනේ අද සුදම් සභාවට පිළිගන්නවා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක මෙහෙරත් මහතාණනි ආදරය ගෞරවය මුසුකොට ඔබතුමාවත් පිළිගන්නවා අදත් සුදම් සභාවට. සුදම් සභාව සද්ධර්ම දානයේ සුගන්ධවත් භාවය මුළු රටටම මුළු ලොවටම බෙදා හරිනවා. එකී සුගන්ධවත් භාවය මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිද්දී මුදා හරිද්දී ලබා දෙන සවිමත් ස්වභාවමත් සහ ප්‍රභාමත් දායකත්වයේ බවට පත්වන්නේ සයිකල් පිවිතුරු සුවඳදුම් නිෂ්පාදන ආයතනය. මගේ පැතුම් ඉටු වේවා. අපේ පැතුම් ඉටු වේවා. මුළු මහත් දේශීයම පැතුම් ඉටු වේවා. සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. අද සුදම් සභාවේ අපේ මාතෘකාව. අපි හැමදාමත් සුදම් සභාවෙන් කතා කළේ අපේ ජීවිතයට ඉතිරි කරගන්න පුළුවන්කමක් ලැබෙන දේවල් පිළිබඳව. ඒ ඉතිරි කරගන්න පුළුවන් දේවල් ගැන කරන කතාබහට අද මාතෘකා කරගන්නත් අප තීරණය කළා ඉතිරිය ගැන. ඒ නිසා අද අපි මාතෘකා කරගත්තේ සතුට ඉතිරෙන්න නම් සතුටින් ඉතිරි කරන්න කියන කාරණාව අපේ එදිනදා ජීවිතයට අවශ්‍ය වන ආකාරය. පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ හාමුදුරන් වහන්සේටයි අපේ හාමුදුරනේ බොහෝම ගෞරවයෙන් ඒ පිළිබඳව සමාජයට අවැසිම දෑ ඉදිරිපත් කිරීම ආරම්භමට ආරාධනා කරන්නේ. අදත් අපේ සුදම් සභාව ප්‍රධාන දායකත්වය සහිතව අපේ සයිකල් පිවිතුරු විශේෂ කැපකිරීම අපි තාම අගය කොට සලකනවා ලෝකෙටම මේ උතුම් දහම් පඬුර ලබා දීමට ප්‍රබලම ශක්තිය වුණු ආයතනේ. ඉතින් අද ඊට වටිනා මාතෘකාවක් කාලීන වශයෙන් ඊටාම වැදගත්. අපි කවුරුත් පාහේ ඉතිරියකින් ප්‍රතිඵල ලැබූ සහ ප්‍රතිඵල ලබන එසේ ප්‍රතිඵල ලැබීමට ඉතිරි කළ යුතු බවට අපි විශේෂයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන සමයක්. ශ්‍රී ලංකාද්වීපයේ හැටියට ගතහොත් වසර 3ක වගේ කාල පරාසයක් තුළ විශේෂයෙන් මේ රටේ හදිසියේ ඇතිවෙච්ච බෝම්බ ප්‍රහාරයක් සාමාන්‍යයෙන් නම් කරන්නේ සහරාන් කියන නමත් එක්ක ඊළඟට කොරෝනා ව්‍යාධිය එයින් අනතුරුව විශේෂයෙන්ම ලෝකයේ ඇතිවෙච්ච ස්වභාවික
ඒ විපත්ති කාරණා දුර්භික්ෂ ආදී මේ සියල්ලම අපි එකට ගත්තම අපිට අපි යම්කිසි ඉතිරියක් කරගෙන තිබුණා නම් මං හිතන්නේ මේ දේවල් දැන් පාවිච්චියට අරගෙන ෂෙයා වෙමින් යන වෙලාව. ගොඩක් බැංකුවල ආදී වශයෙන් නැත්තම් තමන්ගේ කනකර තිබිච්ච දේවල් මං හිතන්නේ වැඩිපුර තියෙන්නේ දැන් උකස් කඩවල. අපේ ගම්බිම්වල පින්වත් අම්මා පච්චිලා කියන කාරණාවක් තමයි මේ තමන්ට සමහරක් වෙලාවට අවුරුද්දේ අපේක්ෂාවෙන් සිටියත් නොසිටියත් ලැබෙන එකම ලියුම උකස් කඩෙන් එනු ලබන පොලිය ගෙවන්න නැත්තම් වෙන්දේසි කරනු ලැබේ කියන ලියුම කියලා. ඉතින් අපේ තැපැල් මහත්තුරු කියනවා හාමුදුරුවනේ බෙදන්න තියෙන්නෙම ඒ ලියුම් ටිකයි ඔය අනිකුත් අපේ තිබෙන බිල්ම තමයි කියලා. ඉතින් ඒ කාරණාව තුළින් පේනවා ඔබ සතුව බොහෝ තිබිච්ච දේ අද සමහරක් වෙලාවට මගුල් ගෙදරකට යන්න Tamanට පැලඳ ගන්න නැතිව එම නැත්තම් ඉතිරි වෙච්ච මිල මුදල දැන් Taman භාවිතයට අරගෙන දැන් කොහොමද හාමුදුරුවනේ නැවත ඉතිරි කරන්නේ? උපයන මාවත් වැහිලා. රැකී ආරක්ෂා වල බොහෝම වියුක්තයක්. අනෙක් පසින් භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා. ඒක හිතා ගන්න බැරි තරම් කොහොමද වේලක් අපි කන්නේ? රුපියල් 5000ක් අරගෙන ගියොත් අපිට වේලකටවත් දෙයක් අරන් එන්න පුළුවන්ද? ඊතරම් ප්‍රශ්නයක ඉන්න වෙලාවේ සුදම් සභාවෙන් කතා කරනවා ඉතිරි කරන්න සහ මේ ඉතිරි කරපුවා කොහොමද මේක කරන්නේ? මගේ හාමුදුරුවනේ ඉතිරි කරන්න තියා දැන් අපිට මේ කන්න නෙවෙයි උලා කන්නමත් බැරි තැනකයි ඉන්නේ කියලා ඔබ හිතන්නට පුළුවන්. අනෙක් පසින් මම හිතන්නේ මගේ මව්පියනේ ඔබ සක්‍රියව හොඳ යෝජනාවලට අවිල්ල තියෙනවා. නැත්තම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඇසුවොත් කෙනෙක් කියනවා අද අපි මල් පැලයකට වඩා එළවලු පැලයක් නැත්තම් මිරිස් පැලයක් වගා කරගන්න පෙළඹිලා ඉන්නවා කියලා. ඒ වගේම විශාල වශයෙන් ගෙවතු වගාව වර්ධනය වෙලා තියෙනවා. මෙන්න අපි සොයන තැන, මෙන්න අපි කතා කරන තැන බෞද්ධ දර්ශනය තුළින් තමයි ලෝකයට ආර්ථික විද්‍යාවට ඉතා වටිනා දාර්ශනික ගාථාවක් ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600ක විතර ඉතිහාසයක උන්වහන්සේගේ පරිනිර්වාණයට පෙර බුද්ධ රාජ්‍යත්වයේ ඉඳලා ගත්තොත් ඒකේන බොහෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙය්‍ය ආපදාසු භවිෂ්‍යති. චතුත්තංච නිදාපෙය්‍ය තමන් හම්බ කරන දේ කොටස් 4කට බෙදලා එයින් එක කොටසක් තැන්පත් කරන්න ඒ ඔබට ආපදාවක් පැමිණි විට ලබා ගැනීමට නැත්තම් එය ප්‍රයෝජනීයට ගත හැකි කිය. මෙන්න මෙතන ඉන්නවද අපි? දැන් ඉතාලියේ වෙනීසිය වැනි තැනකින් හරින්ද්‍ර මැතිතුමනි මේ බැංකු ක්‍රමය ආවා. එහෙට ගියාම ඒ පළමුවෙනිම බැංකුව ආරම්භ කරපු තැන නැත්තම් ඒ වෙළඳ පොලේ ඔබ දන්නවා ජලය මුල් කොටගෙන වෙළඳාම සිද්ධ වෙන්නේ මේ පාරු ඔරු මාර්ගයේ ඒ බංකුවක් මත ඉඳගෙන සල්ලි දීපු එක තමයි නේද මගේස මමත් සරුත් ඒ අත්විඳීම ලැබුවා එකම මොහොතේ මේ ඒ මුදල් දීලා තියෙන තැන. ඒක තමයි මේ පාන්සුවේ බැංක් වෙන්නේ. ඒ නිසා මේක අවශ්‍ය දෙයක්. අපේ දහම් පාසල් වල අපිට පුළුවන්කම ඇති වෙලා තියෙනවා ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හරිද මැට්ටමනේ දරුවන්ට දෙන ත්‍යාගය සඳහා යම් මුදලක් තැන්පත් කරලා ඒකට බැංකු පොතක් ලබා දෙන්න, පාස් පොතක් ලබා දෙන්න. ඒතර මෙය හොඳ ඊට පස්සේ ඒක අපි ඊළඟට ඒකටත් තෑග්ගක් දෙනවා. එම වර්ෂය තුල වැඩියෙන් ඉතිරි කරලා තියෙන්නේ කවුද? හැබැයි ඒක පොහොසත් ධනවත් පවුලේ අපච්චි කෙනෙක්ගෙන් සල්ලි ටික දාලා ගෙනාවට අපි ඒක පිළිගන්නේ නැහැ. ඒ දරුවා කොච්චර දුරට ඉතිරි කිරීමට එයා පෙළඹුණාද? එයාට පාසලේදී අම්මා කෑමක් ගන්නට දෙන මුදල
එයා ඒක ඉතුරු කරගත්ත විදිහ. එහෙම නැත්නම් පෑනක් පැන්සලක් ආරක්ෂා කරගෙන එයා යමක් ඉතුරු කරා නම් මේ විදිහේ එයා කොහොමද ඉතිරි කිරීමට සක්‍රීය දායකත්වයක් ලැබුවේ කියන කාරණාව. එතකොට පුංචි කාලේ ඉඳලා මනසට ඉතිරි කරලා ඉතිරි කිරීම තුලින් පොඩ වර්ධනය වෙලා ඒ වර්ධනය වෙච්ච එකෙන් Tamanට දෙයක් තියෙනවා කියන හැඟීම. මගේ දුවේ පුතේ අපි සරලව ආර්ථිකයේ මුදලමිය පැත්තෙන් ගත්තොත් ඔබට තේරෙයි මට මෙච්චර මුදලක් තියෙනවා කියලා හිතනකොට ඒ තුල තියෙනවා යම් පෞරුෂයක්. යම් අභිමානයක්. දැන් සමහරක් වෙලාවට කියනවා මම ලෙඩ වෙන්න බය නැහැ. මම යමක් ඉතුරු කරගෙන තියෙනවා. මට පුළුවන් මේ ප්‍රයිවට් හරි ගිහිල්ලා පෞද්ගලික රෝහලකාරී මේ ප්‍රතිකාරය ලබා ගන්න. නැත්නම් මට ලෝකෙට අටකට යන්න පුළුවන්. දැන් අපි ඒකම තව ක්‍රමයකට සමාජගත කරලා තියෙනවා රක්ෂණ කියලා. ඒවා කොයිතරම් දුරට අපිට ඉදුරුම්ද කියන කාරණාවේ ප්‍රශ්න තියෙනවා. නමුත් සැබෑ ලෙස බුදුහාමුදුරුවෝ රක්ෂණය කියලා පෙන්වලා දෙන්නේ මෙන්න මේ ඉතිරි කිරීම. ඒතර ඒ ඉතිරි කිරීමේ ක්‍රම තියෙනවා හරිද මැට්ටුමනේ. නේද මගිස දැන් අපිට සමහරක් වෙලාවට ආර්ථික වශයෙන් සතයක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ලොකු ඉතිරියක් තියෙනවා මේ පුජ්‍යලයෙන් එකතු කර ගැනීම තුළ. මිනිස්සෙන් හම්බ කරගෙන තියෙනවා. හුඟක් දෙනෙක් කියනවා මට මතකයි එක තරුණ මහත්මයෙක් විදුලි වැඩ කරන එතුමා විදුලිය වෙදිලා මේ බිමට වැටුණු මොහොතක පන්සලක වැඩක් කරනකොට එතුමාගේ තුනටියට අපහසුතාවය ඇති වෙලා මාස ගාණක් එක්තැන්ව හිටියා. දුප්පත් මිනිහෙක්. හැබැයි එතුමා කියනවා ස්වාමීනි මට ඒ දවසට වෙදගෙදර යන්න වාහන දෙක තුනක් මගේ ගෙදර ළඟට ආවා. මට අපේ ගෙදරට ඕන කරන කෑම බීම ටික මාස ගානකට ඇති වෙන්න ස්වාමීනි ගෙනල්ලා දැම්මා. ඒ වගේම කවුරුත් ඇවිල්ලා දුක සැප හොයනවා. හේතුව ඇයි මම මේ හැම කෙනෙක්ගේම වැඩවලට උදව් වෙලා තියෙනවා. බණ ගෙදර, දාන ගෙදර, පිරිත් ගෙදර, මල ගෙදර, ඒවයි වැසිකිලි කැසිකිලි අදින්නද මම ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි එතකොට අපේ නෝනා කිව්වා මහත්තයම කියනවා ඔහේ ගෙදරට මරගාතේ රටට පරකාසය කියලා. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා දවස් දෙක තුන නිදි වරලා එනවා තම සත පහක් අරන් එන්නේ නැහැ. ගිහිල්ලා මණ්ඩප්ප ගහනවා සත පහක් නැහැ. ගිහිල්ලා ඉවර වෙලා පෝරු ගහදලා එනවා සත පහක් නැහැ. අපි කොහොමද කන්නේ? ඒව ගැන හොයන්නේ. හැබැයි අර ඇත්තම ඒ මෙතිනියම අපට මුණ ගැසුණා. ඒ දරුවෝයි කියනවා හාමුදුරනේ අපේ තාත්තගේ වටිනාකම අපට තේරුනේ තාත්තා කොච්චර හම්බ කරලා ඉතිරි කරලා තියනවද කියන එක තේරුනේ තාත්තා ගහින් වැටුණාට පස්සේ. මේක හරිම වැදගත් දෙයක්. එතකොට මේ ඉතිරිය කියලා කියන්නේ එකක් පුණ්‍යමය වශයෙන් කරනු ලබන ඉතිරිය. ඔබ ඊටාම හොඳින් දන්නවා මේ ලෝකයේ අපි මොන රටක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් මම හිතන්නේ කුවේට් එකේ දිනාරකනේ අපිට ලොකුම ගාණක් වෙන්නේ. ඔය ඇමරිකන් එංගලන්තේ තියෙන ඒකට වඩා කුවේට් තමයි ලොකු ගාණක්. එතකොට ඒ මුදල අරගෙන ගියත් දිව්‍ය ලෝකයෙන් අක්කරයක් ගන්න බෑ. පර්චේසයක් ගන්න බෑ. එවන අපි ඒ සඳහා මේ පින ඉතුරු කරන්න ඕනේ. කුසලයේ ඉතුරු කරන්න ඕනේ. එයත් එක්ක ලස්සන ආර්ථික මම හිතන්නේ ඉතිරිය පිළිබඳ ලොකු වැඩපිළිවෙලක් බෞද්ධ දර්ශන ආර්ථික විග්‍රහයේ තියෙනවා. බොහොම පින් අපේ හැමතුරුනේ ලෞකිකත්වයෙන් පටන්ගෙන ඒ ලෝකෝත්තරය දක්වා විහිදෙන්නේ කොහොමද කියන එක ඔබ වහන්සේ මැනවින්ම සඳහන් කළා. මට මතක් වෙන සුනිල් දෙදරසිංහ මහත්මයා ගායන ගීයේ කොටස ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති සැපට තිබෙන කය පොළවට දි รา යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ විතරක් ඉතුරු වෙති. ඒ පුණ්‍යවන්ත බලමහිමය ඉතිරි කරගන්නට පුළුවන්කම තමයි ලෝකෝත්තර සුවය උදෙසා අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වන්නේ. ඒ අතරේදී අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ පුණ්‍යවන්ත බලමහිමය ඉතිරි කරගන්නට ජීවිතවල පුළුවන්කමක් ලැබෙන එක සැබෑ වටිනාකමක්. ආරම්භයේ පටන්ම සුදම් සභාව නරඹන මෙරට සහ විදේශකරයේ ජීවත් වන සදහැවතුන් සුදම් සභාවට පුණ්‍යානුමෝදනා දායකත්වයන් නිරන්තරයෙන්ම ලබා දෙනවා. මෙවරත් එලෙසින්ම පුණ්‍යානුමෝදනා දායකත්වයක් ලබා දුන්නේ තරුණයෙක්. ඔහු හිරාන් කියා තරුණයෙක් ජපානයේ ජීවත් වන මේ වැඩසටහන නරඹනතුරු ඔහුගේ මව පියා හෝ නැගණිය දන්නේ නැහැ. ඒ තරුණයා මව පියා සහ නැගණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට මේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන වග ඒ නිසා දරුවක් විදිහට දෙමාපියන් තුල සහ සහෝදරයෙක් විදිහට සහෝදරිය තුල පුණ්‍යානුමෝදනාත්මක සතුටක් ඇති කරන්නට ඔහු දරූ වෑයමයි අද මේ ලෙස අප සමාජගත කරන්නේ දැන්.
පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ අංක 424 නිවසේ පදිංචිව සිට මීට වසර 10කට පෙර අභාව ප්‍රාප්ත වූ රත්නායක මුද්‍යන්සේලාගේ පොඩි මැණිකා ආදරණීය අත්තම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස මෙන්ම සුජීවත්ව වාසය කරන MA ප්‍රියන්ත පෙරේරා පියාණන්ටත් මේ මාස 18 වන දින උපන්දිනය සමරන GP චින්තා ගුණරත්න මෑණියන්ටත් මේ මාස 12 වන දින උපන්දිනය සමරන MA බුද්ධිකා චතුරංගනී නැගණියටත් නිදුක් නිරෝගී චිරජීවනය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ජපානයේ සේවය කරන MA හිරාන් ප්‍රියංකර පුතු විසින් මෙවර බිනරපුර 15 පෝදා සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය භාරගත් වගයි. ඉතිරිය තැන්පත්කම සහ සකසුරුවම් බව ජීවිතයක් තුළ අත්‍යවශ්‍යම සාධකයක් බවට පත්වනවා සතුටින් දිවි ගෙවන්නට. ඒකට මට ඇඟිල්ල දිගකොට පෙන්වන්න පුළුවන් කෙනෙක් අපේ හඳුරන්නේ එහා පැත්තෙත් ඉන්නවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ විදියට මාලිගා 3ක් තනාගෙන ඒ මාලිගා දරුවන්ට ලබා දී අද සතුටින් යෙහින් වැජබෙන පියෙක් විදියට. ඒ හින්දා පටන් ගන්න ඔබතුමාගෙන්ද වෙන තැනකින්ද? මං ළඟ පොතක් තියෙනවා අපේ තාත්තා කියන. මේ අපේ තාත්තා පොත උපාලි සමරසිංහගේ සංස්කරණයක්. මම මේක පෙන්වන්න හේතු වුණේ ලංකාවේ ප්‍රකට පුද්ගලයන් 38 දෙනෙක්ගේ තාත්තා වරුන්ගේ 38 දෙනෙක්ගේ ජීවිත කතාව පිටු 3-4කට කොටු කරලා උපාලි විදහා දක්වනවා. මගේ තාත්තාත් ඒ ගොඩේ ඉන්නවා. ඒ ලිපි 38ම කියවලා බැලුවොත් පේනවා 38ෙම ඉන්න එකම තාත්තා. අර තාත්තට වඩා මේ තාත්තා උසස්ය, අනිත් තාත්තා වෙනස්ය කියන්න බැරි තරමට දුගී දුප්පත් තාත්තලා තමන්ගේ දරුවෝ මහා ඉහළ ස්ථානවලට ගෙනහිල්ලා තිබුණා. අද අපේ මාතෘකාව මට කෑලි දෙකකට පේන්නේ. පළවෙනි කොටස හරේන්ද්‍ර මේ අපේ පෞද්ගලික ජීවිතය හම්බ කරලා ඉතිරි කරලා ඒ මිල මුදල් ටික ඔක්කොම ගොනු කරගෙන ඒක තම බිරිඳටත් දරුවන්ටත් අර ඔබ කී ලෙස එකතු කිරීම. මම නමෝ විත්තියෙන්ම කියන්නම් මම සල්ලි ඉතුරු කරගත්තේ මත්ද්‍රව්‍ය බොන්නේ නැතිව. මොකද මගේ වයසේ මට සමාන බොහෝ අය මේ වන විට මිය ගිහිල්ලා. හේතුව හොයාගෙන ගියොත් මත්ද්‍රව්‍ය භාවිතය. එහෙනම් මේ අපේ පුංචි දරුවන්ට මේක ඔළුවට ගන්න ඔබ බොහෝ කලක් ජීවත් වෙන්න ආස නම් මත්ද්‍රව්‍ය ඔබේ ජීවිතයට ලං කරගන්න එපා. අනිත් පැත්තෙන් අපේ හාමුදුරුවෝ දේශනා කළා ඉන්ෂුරන්ස් සමාගම් ගැන. ඇත්තටම පවුලක දුව තමයි දෙමාපියන්ගේ ඉන්ෂුරන්ස් එක. මොකද මම ඉන්ෂුරන්ස් වෙලා නැහැ. කාර් එක ඉන්ෂුරන්ස් කරලා නැත්තම් යන්න දෙන්නේ නැහනේ. ඒ හින්දා ඒක කරන්න ඕන. මං ඉන්ෂුරන්ස් එක කියලා හැදුවේ 3 දෙනයි. ඉතින් 3 දෙනා මට ආයෝජනයක්. කවදාවත් පුතෙකුට දැන් මම පුතා මගේ අම්මයි තාත්තයි බලාගත්තේ මම. ඒ සංඛ්‍යාත්මකව ගත්තොත් හරේන්ද්‍ර ඒක හොඳට කරන්න පුළුවන් දුවෙකුට පමණයි. ඉතින් දුව කිසි දිනක දෙමාපියන් අතහරින්නේ නැහැ. ගමේ ජනකතාවක් තියෙනවා වත්ත බද්දත්ත දීලා ඇස්සට දත නියවන්නා වගේ. මේ වත්ත එයාගේ පොල් වත්ත. එයා ඒක බද්දට දුන්නා. හැබැයි ඒ ලැබිච්ච මුදල එයා ටික ටික ඉවර කරගත්තා. අන්තිමට තමන්ගෙම පොල් වත්තේ වැට ළඟට යන අයිතිකාරයා අර ඔහුට කුරුම්බාවක් බොන්න ආස හිතෙනවා. ඒත් ඒකට මේ
වත්ත දැන් බදු දීලා ඉවරයි. දැන් වත්තේ අයිතිය ඔහුට නැහැ. ඇස්ස කිව්වේ අර තැඹිලි ගෙඩිය උඩ කොටස කපලා තියෙන. ඒකට දත නියවනියවා ඉන්න ඔහුට සිද්ධ වුණා. ගැමි ජීවන රඟ මණ්ඩලේ මේ පැත්ත ඔන්න ඔය ආකාරයට පෞද්ගලික ජීවිතවලට බලපෑවා. අපේ හාමුදුරු ස්ථීරවම දේශනා කරපු හැටියට අද හම්බ කරන ජනතාව හරහා මෙහෙම ඉතිරියක් කරන්න කියනවා නම් ඒක බොරුවක්. ඇත්තට මේක එතකොට විකාරයක්. හේතුව ලංකාවේ ජනගහනයෙන් 70%කටවත් ජීවත් වීමේ හයියක් නැති කාලෙක. ඉතින් අපේ අසරණ ජනතාව මේ කතාව අහලා තවත් අසරණ වෙන්න පුළුවන්. අනේ අපිට ඉතුරු කරගන්න මුදලක් දේපලක් තිබුණා නම් කියලා. හාමුදුරුවෝ දේශනා කළා වගේම අන්න ඒ කාලේ අමාරුවෙන් ඉතිරි කරගත්තු අය විතරක් ජීවත් වෙන සමාජයක්. සද්ධර්ම රත්නාවලිය කියන අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ පොතේ තියෙනවා 25 වෙනි කතාව. මේ කතාවේ අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. මේ අම්මටයි තාත්තටයි එක දරුවෙක් ලැබෙනවා. ඔය ගේ ඇතුලේ ඉන්න දෙන්නට හැදෙනවා අහීවාතක රෝගය. මේ අහී කියන්නේ සර්පයාට. මේක වාතයෙන් තමයි ඇඟ ඇතුළට යන්නේ. කොරෝනා වගේ. අහීවාතක රෝගය අදත් ඇමරිකාවේ ඇඟිල්ල දික් කරන්නේ චීනෙට. මේක උඹලගේ රසායනගාරයකින් වෙලාවට කලින් එළියට පැනව ලෙඩක්. ඒ අහීවාතක රෝගය වගේ එකක් තමයි ඔය අද අපි මේ කම්මුල් මූණ වහගෙන ඉන්නේ වාතයෙන් සර්පයන් කෑමෙන්. චීනය තරම් සර්පයෝ කන ජාතියක් ලෝකේ නැහැ. ඒ හරහා බෝ වෙච්ච ලෙඩක් කියන එක. ඉතින් මේ තාත්තයි අම්මයි තීරණය කරනවා අපි දෙන්න ධනය වලලමු. පුතාට කියමු පුතේ උඹ ඉන්න එපා. උඹ බිත්තිය කඩාගෙන පැනපන්. ඒක තමයි ඒකෙන් ගැලවෙන්න තියෙන එකම මඟ. දරුවා කැලේට යනකොට අම්මයි තාත්තයි හයියෙන් කියනවා අවුරුදු 7ක් යනකල් මේ පැත්ත පලාත එන්න එපා. අපි මේක අස්සේ මැරෙනවා. ඒ මැරුණම අහීවාත විස බීජය මෙතන තියෙනවා. දරුවා බිත්තිය කඩාගෙන යනවා. අවුරුදු 7ක් ගල් ගුහාවකට වෙලා බලනවා ඔහුට ලෙඩේ ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඔහු කෙලින්ම ගේ හොයාගෙන යන්නේ නැහැ. ඔහු කෙලින්ම රටේ රජුරවන්ට ඇහෙන රැකියාවක් ඉල්ලනවා. මට රස්සාවක් දෙන්න, මට රස්සාවක් දෙන්න කියලා. රටේ රජුරුව මේ කටහඬ අහගෙන ඉන්නවා. මොකද රටේ රජුරවන්ට කටහඬෙන් මිනිහා මනින්න පුළුවන්. කටහඬින් මිනිහා කොයි වගේ කෙනෙක්ද කියලා අඳුනා ගන්න පුළුවන්. දැන් මට හරේන්ද්‍ර ජයලාල් නැමැති විද්වතා මුණ ගැහෙන්නේ හරේන්ද්‍ර කටහඬේ. රූපේ දැක්කේ මං ගොඩ කාලයකට පස්සේ රජතුමාට ඉව තිබුණා. ඔබේ හඬ ගුවන් සිසාරා පැතිරෙනකොට ඊට පස්සේ රූපෙත් පෙනෙනකොට ප්‍රසන්න බවට ලංකාවේ තියෙන හොඳම සාක්ෂියක් ඔබ. රජුරෝ කිව්වා ඒ මාලිගාව ඇතුලේ හිටිය ඇඳ හදන ගෑනු ළමයි. එන්න මේ කියන්නේ දුවෙකුත් ඉන්න ගෑනු ළමයි. එයාගේ රැකියාව තමයි රජුගේ කාමරයට වෙලා ඇඳ රෙද්ද වැටුනොත් රජතුමාට පොරව මේ සාකච්ඡා කර කර ජීවත් වෙන එක තමයි එයාගේ වැඩේ. මහ රැත් එයා එතන. එයාට ස්වාමි පුරුෂයෙක් ගැන මුකුත් කතාවේ නැහැ. අර වැඩකාර කෙල්ලට කියනවා රජු ඔය කටහඬ පෞරුෂයෙන් පිරීලා. ඔය කටහඬ අස්සේ මහා ධනස්කන්ධයක් තියෙනවා.
එයා ඒක තියෙන තැන දන්නවා. ඒත් ඒක ඔහු බහිරය වගේ රැක රැක මගේ ළඟ කුම්භ ഘോഷක වෘත්තියේ යෙදෙනවා. රටේම මිනිස්සු අවදි කරන්නේ කුම්භ ഘോഷක. අර ගෑනු ළමයා යට අවුරුදු 40ක් විතර ඇති. එයා රජුට කියනවා රජතුමනි මම කොහොම හරි යාව සැමියා කරගත්තොත් ඔබ මට මොනවද දෙන්නේ? ඒ මුදලට මං ඉස්සෙල්ලා බද්දක් ගහනවා. ඒක මට. ඉතිරි ටික ඔයාට. ඇත්තටම මේ ගැහණිය ඉන්නේ රජගෙදර එළි වෙනකල් රජු ළඟමයි. ඒක තමයි යාගේ වෘත්තිය. හෙමීන් ගිහිල්ලා මේ ගෑනුවෙක් කෙනා කුම්භ ഘോഷකගේ ගෙදර ඇඳ පිළ යට නිදා ගන්නවා. කුම්භ ഘോഷක නැගිටලා අහනවා මේ උඹලා දෙන්න කවුද? එයාගේ දුවත් ඇවිල්ලා. එයා කියනවා නෑ අපි මේ අද රෑ යන්න විදියක් නෑ කරවල වුණා. කුම්භ ഘോഷක කියනවා මාත් තනියෙන් ඉන්නේ. දවසක් දෙකක් හිටියා. යන්නෙම නෑ. දිනක් ඔය ගෑනු ළමයා එයාගේ දුව පැදුර එලාගෙන නිදි. ඇය කුම්භ ഘോഷකගේ ඇඳට එහා පැත්තේ පැදුරක් එලාගෙන නිදි. ඔය අතරේ මෙයා කුම්භ ഘോഷක අර ගෑනු ළමයා එක්ක යාළු වෙනවා. යාළු වෙච්ච දවසේම ඇගේ කන්‍යාභාවයේ බිඳ වැටුණු මොහොතේම ඈ නැගිටලා කෑ ගහනවා අම්මා මෙයා මාව විනාශ කළා කියලා. අම්මා නැගිටලා කියන කමන්නේ පුතේ. ඔබ එයාව බැඳගනි. ඊට පස්සේ ඊටු ටික අපි බලමු. දෙන්න වන්දන බලහත්කාරයෙන්. රජු අර කහවණු ගොඩේ මුදල් ටික අදින්න එපයි. අර ගණිකාව වගේ හිටපු ගෑණිය රජුරවන්ට කියනවා හැම මිනිහෙක්ම තමාගේ මුදලින් බද්දක් දෙන්න ඕන. අම්මයි දුවයි දෙන්නම එකතු වෙච්ච ගෙදරක් නෙමේ ගෙදර. අම්මත් කියනවා කොහෙන් හරි සල්ලි හොයාගන්න. දුවත් කියනවා කොහෙන් හරි හොයාගන්න. අන්තිමට ඔහු අකමැත්තෙන් ධනස්කන්ධය ගන්නවා. රජුගේ බද්ද ගෙවනවා. ගෙව්වට පස්සේ අද වෙනකල් කුම්භ ഘോഷක දැනගෙන හිටියේ නෑ තමා සල්ලි දුන්නේ කාටද කියලා. ඒ දුන්න ගැහණියගේ දරුවා කාගේ කවුද? හේතුව අවුරුදු 7ක් තිස්සේ ඔහු හිටියේ බහිරවයෙක් වගේ. 7කට පස්සේ එයා කතා කරපු පිටස්තර දෙන්න තමයි මේ අම්මයි දුවයි. සාමාන්‍යයෙන් හරේන්ද්‍ර දන්නවනේ එක ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ මැද්දට නැන්දම්මත් හිටියනම් ඒ දුක වින්දා කුම්භ ഘോഷක. සල්ලි ඉතුරු වුණා, සිටු තනතුරකුත් ලැබුණා. ඒ පැත්තක ඉඳන් අපි මේ කතාව කියවන විට සහ අසන විට අපිට දැනෙන්නේ ඔහු කළ දේ හරිද? සල්ලි තිබුණා. අන්තිමට ඒ සල්ලි වල අයිතියගේ තමා කසාද බැඳ බිරිඳටත් නැන්දම්මට. ඒ කියන්නේ අපිට සල්ලි තිබ්බ විදියටම මදි හරේන්ද්‍ර. එය කළමනාකරණය කරන්න ඕන කාගෙන්වත් බැනුමක් අහන්නේ නැති විදියට. තිබෙන මුදල සකසුරුවම් කර ගැනීම වගේම කළමනාකරණය කර ගැනීමත් හොඳින් හිතා සිදු කළ යුතුයි. අනාගතයට එහි වටිනාකම දිගටම පවත්වා ගැනීමට නම් එක් පසකින් අනෙක් පසෙන් අප මුදල් තැන්පත් කරන්නේ බැංකු පොතේ. අත්තනායක මහත්මයාත් අපේ හාමුදුරුවනුත් කිව්වා වගේ බැංකු පොත පමණක් කෙනෙකුගේ ජීවිතයකට ප්‍රමාණවත් වන්නේ නැහැ. එක පැත්තකින් බැංකු පොත පුරවා ගන්න අතරේදී අනෙක් පැත්තේ පින් පොත පුරවා ගන්නටත් අපට පුළුවන්කමක් තිබිය යුතුයි. දෑතේ බැංකු පොතත් පින් පොතත් සමබරව මනවින් තබා ගන්නට පුළුවන් අය තමයි ජීවිතයේ දැහැමින් සෙමින් දිනන්නේ. මොකද මිය ගියාට පස්සේ අපේ හඳුර කිව්වා වගේ එක වේදිනාර නෙවෙයි මොනවා තිබුණත් වීසා ලැබෙන්නේ නැහැ දිව්‍ය ලෝකයන්වත් වෙන කිසිම දෙයකටවත්. ඒ නිසා අර කතාවක් තියෙනවානේ හර්ස් එකේ යද්දී පර්ස් එක ඕන වෙන්නේ නැහැ කියලා.
ඒ නිසා හර්ස් එකේ යන්න මෙච්චර කාලයක් පර්ස් එක ඕන වෙන්නේ නැත්තෙත් ඉස්සරහට ඕන වෙන්නේ නැත්තෙත් අපිට පරලෝ යද්දී අවශ්‍ය වන්නේ අර පින්පොත පමණක් නිසා. තව කතාවක් තියෙනවා මිනි ඇඳුමේ කවදාවත් සාක්කු නැහැ. අවශ්‍ය වන්නේ පින් පමණක් නිසා. ඒ හින්දා එක පැත්තකින් ධනයත් අනෙක් පැත්තෙන් දහමත් එක ලෙසම ඉතුරු කර ගැනීමේ වටිනාකම ගැනත් මේ මාතෘකාව ඔස්සේම කතා කළ යුතුයි සහ කතා කළ හැකි. ඒ ඔස්සේම අපේ හාමුදුරනේ යලිත් ඔබ වහන්සේ වෙත යොමු වෙනවා අපි බොහොම ගෞරවයෙන් යුක්තව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ විශේෂයෙන් අපව ධෛර්යමත් කරන තාම වටිනා ජාතක කතාවක් ධම්මපදයේහි ඇතුළත් වෙන ඒ වගේම සද්ධර්ම රත්නාවලියට පවා අන්තර්ගත වෙන අපේ උත්හානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ අභිවඩ්ඩති යසෝබි වඩ්ඩති. එතන ඒ කාරණා හතක් බොහොම සරලව කිව්වොත් මේ අර S5 වෙනුවට අපිට බුදුදහමේ ඉදිරිපත් කරන්න තියෙන නේදස ඒ ගාථා ධර්මයේ ලස්සනට මේ කොහොමද බලගැන්වෙන්නේ. මම හිතන්නේ කුම්භඝෝෂක තරුණයා මතු කලේ කියන්නේ කොච්චර ධනස්කන්ධයක් තිබ්බත් එයා නිකමටවත් පෙන්වුවේ නැහැ. අවස්ථාව සුදුසු මොහොත වෙන තෙක් මට මෙහෙම එකක් තියෙනවා කියලා. එහෙම වුණා නම් අර ධනිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. වෙන අය ගසා කනවා. ඒ විතරක් නෙමෙයි තමන් ඒකට අනවශ්‍ය විදියට ඒ මුදලක් තියෙනවා කියලා බීමත්කමට එහෙම නැත්නම් වෙනත් සන්තෝෂ වීම වලට යොදා ගත්තා නම් නිසි වෙලාවෙන් නැතුව මම හිතන්නේ විශාල හානියක්. අද ඉන්න තරුණ පරම්පරාවට විශාල වටිනාකමක් කුම්භඝෝෂක චරිතය තුළ තියෙනවා. ඔහුට එච්චර ධනයක් තිබුණත් නේද ඒ නගරයට ගිහිල්ලා කියනවා එයා මට තියෙන රැකියාවක්. ඊට පස්සේ තමයි නගරයේ අය කියන්නේ අපිව නැගිටවන්න. ඔයාට උදේට තියෙන එක. ඒ කටාඬ ඇහිලා තමයි බිම්බිසාර වගේ මේ ශ්‍රේෂ්ඨ රජදරුවෝ කියන්නේ මේ බුදුහාමුදුරන්ගේ සමය කියන්නේ මේ ඔබට තියෙනවා යම්කිසි බලයක්. ඒක මම පෙන්වන්නම් කියලා. තමයි තමන්ගේම බිසවක්. ඒ කියන්නේ බිසෝ පරපුරේ හිටපු බිසවක් තම දුවනිය සමග අපේ සර් කිව්වා හරි ඒ තමන්ගේ රජ නිවසම තුල ඒ කටයුතු කරපු ඒ බිසෝන් වහන්සේ හිඟන වෙසක් මවාගෙන ගිහිල්ලා අර දුවනියත් එක්ක හරි ලස්සනයි මේ කුම්භඝෝෂකව මේ අලව ගන්න කොහොමද කියලා ටිකෙන් ටික ඇඳේ ලනු කපනවා. ලනු කපලා දවසක් ඇඳට උඩින් නිකම් පැදුර දාලා තියෙනවා. දාලා තිබ්බා මේ යෝධය ඇඳට නාන ගිහුවමයි මාංශ වෙලානේ එන්නේ දර කපලා උදේට උදේ නැගිට්ටවල ඩොංගල ඇඳ කඩාගෙන වැටෙනවා. වැටුණට පස්සේ කියනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇඳෙත් පල්ල නැහනේ. ඇඳෙත් ලනු නැහනේ. ඔන්න ඔය නංගි බුදියන ඇඳ ඔය පැදුරෙන්ම ඩිංගක් බුදිය ගනි. එහෙම තමයි යොමු කරේ. එහෙම කරලා මොකද මෙයාට කෝටි ගාණක් අයිති කියලා දන්නවා. අවසානයේදී රජු ගෙනලා අර උත්සවය සමරන්න කියලා කහවණු අනිවාර්යෙන් යොදවන්න ඕනේ කිව්වම ඒ කහවණු රජුට දීලා රජු ඊළඟට කරන්නේ මොකද්ද? අහනවා ඔයාට සල්ලි නැත්තම් මේව කොහෙන්ද? නේද සර්? හරිම ලස්සනට. එතකොට මේව කොහෙන්ද? එතකොට තමයි අර ධනය රජු ගිහිල්ලා ගොඩගන්නේ. අර බිසව අර ආදරණීය දුවනියව එතුමාට සිටු තනතුරක් දීලා දෙන්න. ඒකට අද අපේ තරුණ පරපුරට තියෙන දේ රැක ගන්න. මගේ සර් ඒකයි මතු කළේ. අද මේ තරුණයාට ඉවසීමක් තියෙනවද? අද අයිස් ටිකට ඇපල් ටිකට කිය මේ නම් වලින් අඳුනන මත්ද්‍රව්‍යයට බීච් වල කෙරෙන විවිධාකාරයේ මේ උත්සව සමාජ ශාලාවල සිදුවෙන දේවල් මේ අද තරුණ දරුවන් තුල කීයක් ඉතුරු කරගන්න තියෙන ඊළඟට මන් දන්නේ ඔවුන්ගේ කොණ්ඩේට රැවුලට එහෙම නැත්නම් මේ තියෙන දේවල් වලට අද අපි සාමාන්‍යයෙන් කියනෝනේ දෙසැම්බරේ අවසානයේ වෙනකොට අලුත් අවුරුදු පටන් ගන්නකොට මේ රටේ මිනිස්සු ඇන්දේ නෑ වගේ යන්නේ කියලා රෙඩිකඩ ඔස්සේ ඒ වයින් අපිට ඊටාම පැහැදිලි වෙනවා පොතේ දුවේ ඕක නෙමෙයි තත්වය. එතකොට අද අපි ගෙදරක හිටියත් නිකන් අපි බහිනවා දෙලියට අවශ්‍ය මල් ගහක් හදන එක හරි කමක් නැහැ. අපි කියනවා ඒ විනුවට මේ මොහොතේ වෙනත් එළවලු පැලයක් හිටවමු කියලා. එතකොට ඒ සඳහා යොමු වෙන අය කවුද? තමන්ගේ නියපොතු ටික මොකක් හරි නේල් ආර්ට් එකක් දාගෙන මගේ දූල පුතාලා කියලා ඒ අයට ලස්සනට ඉන්න එපා කියන එක නෙවෙයිනේ. නමුත් ඕගොල්ලන් වෙනුවෙන් අද තියෙන වැඩිම ආයතන මොනවද තියෙන්නේ අපේ රට ගත්තොත්? අපේ රටේ ගත්තොත් තියෙන බහුජාතික සමාගම් නේ ආහාර පාන විකුණන තැන්. මගේ වෙන නම් කියන්න යන්නේ නැහැ.
ඔයාලගේ ආහාර වේල ඕගොල්ලෝ සතුටු වෙන්න මිත්‍ර කණ්ඩායමක් හැටියට පාටියක් දාගන්න. ඔයාලා දැන් මන් දන්නේ අර අපේ මේ කෝවිල් වල අපි දැකලා තියෙනවා එහෙම කෙහෙල් කොලයක හරි දාලා කනවා. එහෙම නැත්නම් Hindu පින්වතුන් අර බිම එල්ලලා මොන හරි එක දාලා කනවා. දැන් සමහරක් වෙලාවට කොලයක් කන්න නැතුව කෑම ටික දාලා බිරියානි වගේ ඒවා හදලා පූලිමේ ඉඳගෙන එතනම läගලා කනවා. මේ ආහාරයට ගෞරවයකෝ. ආහාරයට ගෞරවයකෝ. මන් දන්නේ මේ දේශය තුල ඒ ගෞරවය නෑ. කකුලේ දාන්න සෙරෙප්පු ටික ඔය අපිට පේනවා දෙල්කඳට ගියත් නුගේගොඩට ගියත් ජිජේරාම හන්දියෙත් මහරගමට ගියත් හොන් සෙරෙප්පු ටික තියෙන ඉතාම ලස්සන අල්මාරි වල. හැබැයි කෑම ටික දෙල්කඳ පොලේ නේද? අර තියෙනේම ඒ තාමත් අපිරිසිදුව එහෙම පවතින එක සරල කාරණාව. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම මම හිතන්නේ දැන් අපේ රෝහල් ටික ගත්තොත් අපේ ලෙඩෙක් හැටියට අපි ගිහිල්ලා ප්‍රයිවට් තැනක ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියත් ඒ මනුස්සයා ඉන්නේ මකුණු දූල් ගොඩ මැද්දේ යන්තම් ડોක්ටර් අර බිල් තියාගෙන ඉන්නේ. හැබැයි බලන්න මේ පෙට් හොස්පිටල් කියලා තියෙනක දැන් මේ සුන්නක සත්තුන්ට තියෙන තැන් පුදුම ලස්සනක් තියෙන. ඊළඟට සත්තුන්ගේ ආහාර තියෙන ටික තැන බලන්න ඒට තැන තියෙන. ඒතර මීරට අපිට පේනවා මොනවද වර්ධනය වෙලා තියෙන්නේ. වර්ධනය වෙලා තියෙන්නේ ෆාමසි ටික වර්ධනය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සැලෝන් ටික වර්ධනය වෙලා තියෙනවා. ස්පා ටික වර්ධනය වෙලා තියෙනවා. ඊළඟට ওই තියෙන කෘත්‍රිම ආහාර කඩ ටික විවිධ නම් වලින් තිබෙනනේ. කියන්න බෑ විවිධ නම් වලින් තියෙන ඒවා ටික. ඒතකොට මේ තැන් ටික තමයි අපි දුවන්නේ. අපිට සතුටක් අපිට විනෝදයක් සඳහා අපි යන්නේ මේකට සෙට් වෙනවා මේ වගේ කැම ටිකක් ආව මොනවද ඕඩර් එකක් දැම්මොත් රෑ 12ට හරි මොකක් හරි තියෙනවා දැන් අර අමුතු මට වචන කියවෙනවා මේ ඒ එකක් එළිවිරලා කෝල් එකක් දාලා කියනවා මේ එකක් ගේන්න මොනවද නාසි ගුරා චොප්සි රයිස් එකක් කීයද එක හිතලා බලන්න දාගෙන ඉන්න මේ සාහට් එකෙන් මොකක්ද එකක් එහෙම කියලා 2000 ගණන් 3000 ගණන් හැබැයි අපි හාල් කිලෝවක් ගෙනල්ලා අපිට එළෝලුවක් මාළුවක් හදාගෙන සතුටින් කන්න බැරිද මේකද ජීවිතේ. ඒතකොට මෙන්න මේ ඉතිරිය ගැන හිතන්න. මගේ දොළ පුතාලා අඳින්න ඕනි. හැබැයි ඒක කොයිතරම් දුරටද අපිට ඕනද ඔය කියන මේ ලෝකයේ ප්‍රසිද්ධ නම් තියෙන ඒවා අපේ දරුවෝ කියනවා. දැන් සමහර පිරිමි ළමයි ගෑනු ළමයි ඇඳලා තියෙනවා. එයා මේ වගේ අඳින එක්කෙනෙක්. එයා ඇඳලා තියෙන ෂර්ට් එක අහවල් જાතියේ එක. එයා බැඳලා තියෙන ඔරලෝසුව අහවල් වර්ගයේ එක. එයාගේ සෙරෙප්පු දෙක මෙන්න මේ જાතියේ දෙක. එහෙම තියෙන. දැන් සමහර කෙලාවට සෙරෙප්පු කියලා අපිට දැක්කොත් ඒක අපි දන්නේ නැත්නම් ඉන්නේ සරල මේ නිකන් ස්ලිපර් දෙකක් කියලා. ඒ වුණාට ගණන් ඇහුවොත් එම 10000යි. ඒකට කියනවා නෑ මේක අහවල් වර්ගයේ මම නම් කියන්නේ නැහැ අහවල් වර්ගයේ જાතිය. එතකොට මොකද්ද තමන්ගේ මනස තුළ ඒ මනසින් විඳිනවා. දැන් සමහරක් එහෙම තියෙනවනේ යාළු කරගන්න ළමයා වුණත් බලන්නේ අපි අර ලිස්ට් කෙනෙක් තමයි යාළු කරගන්නේ. මේ නිකන් මේ දෙල්කඳ නැත්නම් මේ සාමාන්‍ය තැනක ඉන්න ඉස්කෝලේක බෑ. අපි යල් එකේ කෙනෙක් එහෙම නැත්නම් උන්ද එකේ කෙනෙක්. එහෙම තියෙනවා අපි සාකා එක්කෙනෙක්. ඒතර මේ මොකක්ද මේ දේ? මනුෂ්‍යත්වය හොයන්නේ. අපේ චාම් බව නැති වෙලා ගිහිල්ලා. අපි සම්පූර්ණයෙන්ම අමුතු ආටෝපසාටෝපයන් තුළ ඉතිරියක් කරන්න පුළුවන් ද දරුවනි. ඔයාලා ගන්න 54 තුට්ටු දෙකෙන් අපි දන්නවා මොකද්ද කරන්න පුළුවන් පුතේ. ඒ නිසා ටිකක් හිතන්න. දැන් මොන හරි අවශ්‍යමද? හරියට කකුල් දෙක හොදගන්න බැරිද? නීපුතු ටික Tamanට සුද්ධ කරගන්න බෑ. පෙඩිකියෝ යන්න ඕනේ, මෙඩිකියෝ යන්න ඕනේ. ඒකලා එතකොට සම්ටි එතන සූදානම් වෙලා ඉන්නවා. ඒකේ කවුරු හරි ඉඳලා පිරිමි කෑනු බේදයක් නැහැ දෙකෙන් තොරව. අද සමාජයේ දිහා බැලුවම මේ දරුවෝ විවිධ දේ හිතන්න පුළුවන්. මගේ පුතේ දෝනි නෑ ඔయిత වඩා ලස්සනට නියපොත් සමරක් වෙලාට නියපොතු ටිකේ පාට ආලේප කරලා ඊට පස්සේ ඒක යවන්න වෙනම ගානක් දීලා ආයේ යවනවා නෑ ඒක මේ අහවල් જાතිය පොලිසියක් ගාලා තියෙන ඒක රිමූව් කරන්න ගෙදර ඉවෙන් බෑ ඒකට දැන් ආපහු යනවා දැන් මේවට සමරක් වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හරේන්ද්‍ර මැතිතුමාටත් ගෙදර ගියාම අහල ඉවරලා මේ ඔහේ උගන්නලාද ওই ටික කියන්නේ කියලා මම මේ එහෙම කතාවක් නොවේ මේ බොහොම සරල කාරණා සමරකට පාට කරනවා කෙස්ටි පාට කරලා ඊට පස්සේ යනවා ඒක ආයෙත් කළු කරගන්න යනවා අරක දැන් යන්නේ නැහැලු සෑහෙන කාලයකට. ඒ ගියාට පස්සේ වෙනම පාටක්ලු. ඒ නිසා දැන් මේක තායි අමුතුයි. ඉතින් තිබිච්ච කළුව තියෙන වෙලාව ඉවරයිනේ. ඒතර මේ මොකක්ද? මේක පිරිමි ගහන බෙහෙදකින් තොරව මගේ රත්තරන් දුවේ පුතේ මෙහෙමනම් ඉතුරු කරන්න අමාරුයි. මේ බෝරාකාරී සමාජය තුළ අපි අපේ ලස්සන තියෙන්නේ අපේ තිබෙන චාම් බව තුළ. භික්ෂුව කියලා කියන්නේ ඇඳුමත් එක්ක අරගෙන බලුව බලන්න
මට මතකයි අපි ප්‍රංශයට ගිහිල්ලා මේ අයිපල් කුළුණ ඒක අර පොඩි අපි මෙහි තියෙන ලස්සන නේ වනබද වගේ නිකන් කැලේ වගේ එතන තියෙන තැන ගියාම. එතකොට ඒ ටිකේ යන පාරේ ඉන්න අර කළු ජාතික මේ අය හිඟමනේ සට මතක ඇති මේ අය අපිව දැකලා කෑ ගන්නවා. ඒගොල්ලෝ සමරක් කළාට හිතුවා මම මේ ඉස්ලාම් කියලා. ඒකල කියන අස්සලාම් අලයිකුම් මාත් සලාම් කියගෙන මොකද හිතුවා. ඒතර දෙපාර තුන් පාරක් බලනවා. ඇයි බලන්නේ? ඒ ප්‍රතිරුව ඒ සරල බව ඕනම තැනක යනවා. මට මතකයි මම ඔය මේ ඉන්ටර්ෆේත් හාමනි මේ රිලිජියස් මේ සෙමිනාර් එකකට ඒ සම්බන්ධ වුණාම සියලු ආගමිකවරුන්ගේ ඒ සම්බන්ධ වෙච්ච එකේදී හැම ආගමිකයෙක්ම යමක් දරාගෙන සිටිනවා මගේ සර්. මොන හරි දෙයක් තියෙනවා, ඔටුන්නක් තියෙනවා, ජටාවක් තියෙනවා, පොල්ලක් තියෙනවා, මොනවා හරි දෙයක් තියෙනවා, ලොකු අර අපේ කුරුස සලකුණු තියෙනවා. එයාට මොනවද තිබුණා? ඒ ආපු මේ ගිහි ඇත්තෝ අර ඔක්කොම 100 ගාණක් පූජකවරුන් දිහා බලලා මගේ ළඟ නැවතුණා. නැවතිලා ඇහුවා මේ ඔයාට විතරක් මෙලෝ දෙයක් නැහැනේ. මොකද්ද ඔයාගේ දහම? කිසිවක් නැහැ. ඔයාගේ මේ සරල ඇඳුම විතරයි. කිසිම පොල්ලු නෑ, දඬු නෑ, ඔටුනු නෑ, මොකක්වත් නෑ. මොකක්වත් මාලයක් කිසි දෙයක් නෑ. මොකක්වත් නෑ. මං කියවා කිසිවක් නැති එක තමයි මගේ ධර්මය. ශූන්‍යතාවය. ඒකෙන් ඒ අය ඒ දර්ශනය ගැන හොයන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තා. මෙන්න මෙතෙන්ටයි එන්න තියෙන්නේ. ඒ නිසා හරි ලස්සනයි මේ සමාජයේ අපි හිතනවා එක්ක අපිට දුන්නා, අපිට ලැබුණා. අර බොහොම ලස්සන පුංචි කතාවක් මේ මගේ සර්ලා නිරන්තරයෙන් කතා කරනවා මේ අර නියරක යන මිනිස්සයා අපේ රහතන් වහන්සේ නම කුඹුරේ නියරක වඩිනවා. ඒ නියරේ වඩිනකොට මේ එයාට උපස්ථාන කරන දායක මහත්තයත් පිටිපස්සෙන් යනවා. සියලු උපස්ථාන කරන. ඊළඟට එක මිනිස්සෙක් එනවා ඊට ඉස්සරහින් එන මිනිස්සයා එයා කැමති වෙන්නේ මේ ස්වාමින් වහන්සේට බහින්න පල්ලෙහාට. එතුමා කරන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේ තල්ලු කරනවා. සල්ලද අයින් කරනවා කුඹුරට. කුඹුරට උන්වහන්සේ මඩ ගාගෙන ආයෙත් නියරට නගිනවා. එතකොට අර උපස්ථාන කරන මිනිස්සයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? ඔබ වහන්සේ මොකද එයා ගැන සහ මං ගැන හිතන්නේ? එයා කරපු දේ සහ මං කරන දේවල් ගැන දැන් මොකද හිතන්නේ? එතකොට උන්වහන්සේ කියනවා මං කිසිවක් හිතන්නේ නැහැ උඹලා දෙන්න ගැනම. මොකද ඔය දෙන්නම මට කිසිවක් කරේ නැහැ. ඔය දෙන්නම මට කිසිවක් කරේ නැහැ. මේ සමාජයේ එකයි හිතන්නේ. මට කිසිවක් කරන්න ඔයාලට බෑ. ඒ මිනිහා මාව තල්ලු කරලා පවක් කරගත්තා නම් කරගත්ත ඒ මිනිහා. ඔයා මට සලකලා පිනක් කරගන්නවා නම් කරගන්නේ ඔයා. මට කරපු කිසිවක් නැහැ. අන්න ඒ වගේ ආර්ථික දර්ශනයේදී ඔබ හිතන්න මේ සමාජයට, මේ පරිසරයට ඔබ කියන අම්මට සැලකුවා තාත්තට සැලකුවා නැහැ. ඔබ ඉතුරු කරගත්තොත් පුතේ ඔබටයි තියෙන්නේ. ඔබ අල්ලසක් හරි අරගෙන සමහරක් වෙලාට කියනවා මං අල්ලසෙන් ගත්ත දෙයකින් තමයි බිව්වේ. මම එහෙම නැත්තම් වෙන මෙදියකින් හොයාගත්ත අත යටින් ගත්ත දෙයකින් තමයි මම මේ ඕන්ලෝන් පාරක් එහෙම නැත්තම් බුකියට ගිහිල්ලා මම මේ ජැක්පොට් දැම්මේ එහෙම නැත්තම් රේස් බයි රේස් ගියේ කියලා ඔබ කියනවා නැහැ තරුණ පුතේ. ඔයා ඒ මොන විදිහට කරත් ඒ ආර්ථික දර්ශනය වැරදි නම් ඒකෙන් විනාශ වෙන්නේ ඔබයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ තුඹසක් බඳින වේයන්සේ ටික ටික හරි එකතු කරන්න. මීයක් බඳින මී මැස්සන්සේ එකතු කරන්න. පුතේ ඇහි අඳුන් ගාන තරමට චුට්ටක් අරගෙන ගෑවත් වැය වෙනවා. ඒ නිසා වැයවීම ගැන හිතන්න. දියුල් ගහකට නැගලා ජූල් ගහේ දියුල් කඩනවා වගේ කවදාව දියුල් ගහකට නැගලා ඉදිච්ච ගෙඩි හොයලා කඩන්න බෑ. අනිවාර්යයෙන්ම ගහ හොලවන්න ඕනේ. හොලවනකොට මල් අර ලහඳු ගෙඩි, ලපටි ගෙඩි, ඒ වැතුළු ඉදිච්ච ගෙඩි ඔක්කොම වැටෙනවා. ඒ වගේ මේ ගස් හොලවන්නට එපා. ඒ නිසා ආර්ථිකයේදී අප්පච්චි අම්මා ඔබට තියෙන ලොකු දර්ශනයක්. ඒ නිසායි කිව්වේ වැවට දොරටු 4ක් තියෙනවා නම් ඒ වැව පිරෙන්න ඒ දොරටු 4න් වැව පිරෙනවා නම් දොරටු 4ක් අපිට තියෙනවා නම් අරින්න. මේක පිරුණම ඒ ප්‍රමාණය දැනගෙන අර දොරටු ටික අරින්න. ඒ නිසා ලස්සන බෞද්ධ ඉගැන්වීම් මේ දර්ශනය තුළ තියෙනවා. අපේ ආර්ථික දර්ශනය සංවර්ධනය කරගන්න. ඒ නිසා මේ මොහොතේදීත් අපි ඊටාම අවශ්‍යම දෙයට අපි විය පැහැදම් කරමු. හැබැයි අවශ්‍යම දේම කිව්ව ගමන් දැන් ගොඩාක් ආයතන එක්ක කතා කරාම යම් දේවල් වලට හරින්ද්‍ර මෙතුමන්ට අපිට අත්විඳීම් තියෙනවා. මේ වගේ ආගමික වැඩසටහනක් හරි සමහරක් වෙලාට කරන්න ගියොත් අපිට අඩුපාඩුවක් තියෙනවා නම් අපේ ආයතන වලින් අපේ අම්මා අප්පච්චිලා ඉස්සෙල්ලම කියන්නේ නෑ අපි
දැන් අඩු කරලා තියෙන්නේ. අපි දැන් කප්පාදු කරනවා. අපිට දැන් හරි අමාරුයි. මොකක්ද අඩු කරන්නේ? ආගමික කටයුතු සඳහා කරන වියදම. ඒක තමයි ඉස්සෙල්ලම ආයතන වලින් කපන්නේ. දැන් ගෙදරින් උනත් ඉස්සෙල්ලම නවත්තන්නේ කොහෙද බන් දන් දෙන්න බෑ. දලාක දෙන්න ගියොත් වස් දාන දෙන්න ගියොත් කීයක් යනවද? ඔන්න ඔතන 500ක් ඇති. ඕක දීලා වරෙන් ලියුම් කවර් එක දාලා හාමුදුරුවන්ට. මම මේ පෙන්නලා දුන්නේ අපේ ක්‍රමය නම් එය තමයි වරද්ද ගන්නෙ නෑ. අපි ඒ වර්ධනය කරගනිමු. අපේ ජීවිතය යන තැනටත් ගොඩ නම්වා ගන්න ශක්තියක් ඇති කරගනිමු. හොඳ ආර්ථික න්‍යාය අපි පාදක කරගෙන ජීවත් වෙමු. ධනය ගැන කතා කරද්දී ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. ශ්‍රද්ධා ධනං සීල ධනං ආදී වශයෙන් සඳහන් වෙනවා. සුදම් සභාවේ මේ ධර්ම දානමය පින්කම සිදු කරද්දී නරඹන ඔබ වෙත ශ්‍රද්ධාව වර්ධනය කරන්නටත් සයිකල් පිවිතුරු සුවඳදුම් නිෂ්පාදන ආයතනයේ බොහෝම දැහැමි ලෙස සහ බැතිබර ලෙස කටයුතු කරනවා. ඒ තමයි අප පැමිණෙන විහාරස්ථානයට ඔවුන් පැමිණිලා ඒ විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වෙත සුගන්ධ පූජාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීම. අප මේ රැඳී සිටින විජේරාම ප්‍රදේශයේ නුගේගොඩ ශ්‍රී විජයාරාම රාජමහා විහාරස්ථානයේදී සයිකල් පිවිතුරු සුගන්ධය මනවින් පැතර යන ආකාරයට සුගන්ධ පූජා පුණ්‍ය කර්මය සිද්ධ කළ ආකාරයයි ඔබ මේ දකින්නේ. ඒ දසුනින් පසුව යලිත් අප එන්නේ දකින්නට අත්තනායක මේරත් මහත්මයාණන් ඔබව හැබැයි දකින්නට පමණක් නෙවෙයි අසන්නට කලින් වගේම රස සහ බර දේවල්. අපේ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් අහගෙන ඉන්නකොට මගේ හිත ගියේ රුසියාවට. රුසියාවේ සුප්‍රකට ජනකතාවක් කරුතුරු කෙනෙක් නැහැ. ඒකේ එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මේ කෝටිපති ව්‍යාපාරිකයාට තියෙන මුදල් ප්‍රමාණය එයා දන්නෙත් නැහැ. එයාට ඕන වෙනවා විවාහයක් කරගන්න. ඇයව කැඳාගෙන ඇවිල්ලා සුවිශල් නිවාසයක ඇයව තනි කරලා මාස 6කට පස්සේ කියනවා මම හෙට පිටත් වෙනවා. තව ධනෙ ඕන හොයන්න. දැන් මම මාස 6ක් මුකුත් හෙව්වේ නැහැ. කලේ වියදම් කරන එක. ඒ අතර මේ කෝටිපතිය කියනවා තම බිරිඳට තාම අපිට බබෙකුත් නැහැ. මම දැන් මෙහෙන් ගිය ගමන් මේ පලාතේ ඉන්න සේරම කොල්ල කුරුට්ටෝ මෙතන වට කරගන්නවා. බව එළියට ගන්න. හැබැයි මං ඔබට කියනවා ඔබ කායෙක් හරි යාළු වෙනවා නම් ඒක නීතිය දන්න අධ්‍යාපනයේ යෙදෙන කෙනෙක් එක්ක හැර ඔබ කායෙක්වත් කතා කරන්න එපා. ඔහු යනවා. ගියාට පස්සේ ඇය බංකුව තියලා බලනකොට ගමේම කොල්ලෝ ටික වටේ. ඉතින් ඒ තෑට සැමියා කිව්වනේ උගත් එක්කෙනා හොයාගන්න කියලා. එක්කෙනෙක් විතරක් දොර ළඟට ඇවිල්ලා තට්ටුවක් දානවා. එයා කියනවා මම නීති ශිෂ්‍යෙක්. මට ඔයත් එක්ක කතා කරන්න ඕන. අර බිරිඳ හා කියනවා. ඊට පස්සේ ඇය තුල තියෙන හැඟීම ඇය ඔහුට කියනවා. අපේ මහත්තයා කෝටිපති. මට හැබැයි කියලා ගියා ඔබ වගේ කෙනෙක් එක්ක යාළු වුණාට කමක් නැහැ. ඔයා කැමති දෙයකට. තරුණයා එක පාරටම කියනවා මම අවුරුද්දක් යනකල් කිසිම දෙයක් කන්නේ නැති වෘතයක සමාදම් වෙලා ඉන්නේ සීලයක්. එහෙනම් මට ඔයාගේ බසට අවනත වෙන්න බෑ. ඊට පස්සේ තරුණිය අහනවා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? පුළුවන්. අද ඉඳලා මාස 6ක් මාත් නොකා ඉන්නම් ඔයත් නොකා ඉන්න. එකවර මාස 12 ගෙවිලා ඉවරයි. පස්සේ ඔය කිව්වනේ මාස 6ක් යනකල් එන්නෙත් නැහැ කියලා. ආවෙත් නැහැ. පළවෙනි මාස 6 අර තරුණීට ඉවසන්න බෑ ජීවිතේ. දෙවෙනි මාසයේ තවත් තුන්වෙනි මාසයේ තවත් කමක් නැහැ තවත් මාසයයි. තවත් මාසයයි කියා මාස 6 ගෙවෙනවා. ගෙවෙන දවසේ දොරට තට්ටු කරනවා. නීති ශිෂ්‍යයා ඇවිත්
හැබැයි ඒ එනකොට මර තරුණිය ඉස්සෙල්ලම කළේ දන ගහලා තරුණයාට වැන්දා. තරුණය ඇහුවේ ඇයි මට වඳින්නේ? නෑ ඔබේ පාඩම මම දැනගත්ත මොකද්ද කියලා. ඔයා කළේ මට කණ්ඩ පොණ්ඩ තහනම් කරලා ඔයා හොඳට කකා බිබී හිටියා. මට දැන් තේරෙනවා ඔබ මට පාඩමක් ඉගෙනුවා. කාමය වුණත් එන්නේ අධික ලෙස ආහාර වැළඳීමෙන්. ඔබ මට කියලා දුන්නා. මම දවසට පාම් පෙත්තෙන් යැපුණා ඔබ හින්දා. තරුණයා ඈදිහා බල්ලා කියනවා මම තරුණේ. මට ගෑනු ළමෙක් හොයාගන්න එක අමාරු නැහැ. මට දැනුණා ගේ වටේ කොල්ලෝ කැරගෙනකොට ඔබ කොතනට වැටෙයිද කියලා. තනිකොට ඔහු යනවා කිසිදාක ඒ පැත්තට නේන්න. ඇයට ඒකම දැනෙනවා කෝටිපති මගේ ස්වාමි පුරුෂයාට වඩා මේ තරුණයා කොච්චර ශ්‍රේෂ්ඨයෙක්ද. එවක් පටන් කෝටිපති සැමියා ආපු හැම වෙලාවකම ටික ටික ඔහුගේ ධන තණ්හාව අඩු කරනවා. මුදල් මෙච්චර උපයන්නේ මොකටද? මලමිනියක් වෙලා යනකොට සාක්කු නැත්තම් වෙන කිසිම දෙයක් අපිට ගෙනියන්නත් බැරි නම් අනික අපි හම්බ කරන දේවල් තියෙනවනේ හරේන්ද්‍ර. ඒවා මට දරුවෝ 3 දෙනයි. අපි මැරෙන්න කලින් ඒ 3 දෙනාට අවශ්‍ය දේ 3 කොටසට බෙදලා ඒ කියන්නේ අර සමහරු කියනවානේ මට කොටසක් ඉතිරි වෙන්න ඔබට ලිව්වා කියලා. ජීවිත භුක්තිය. ඇත්තටම හරේන්ද්‍ර මං සතු සියලු දේ 3 දෙනාට ලියලා ඉවරයි. මට ඉතුරු වෙලා තියෙන්නේ කාර් එක විතරයි. මොකද ඒක එහෙම ලියන්න බැරි එකක්. ඒකේ නීතිමය තත්ත්ව යටතේ මං එහෙම කුලල් කණ්ඩ නොදී ඒ වැඩේ කළේ නැත්තම් මගේ ආදරණීයෝ 3 දෙනා මට සාප කර කර ඔක අපච්චිට තිබ්බනේ ලියලා දීලා මැරෙන්න. එද මං ඒක කළා. තෑගි ඔප්පු 3කින් කිසිදු ජීවන භුක්තියක් මට තබා ගන්නේ නැතුව. අතහැරීම කියන්නේ ඒකට. දැන් සමහරු ওই ටික ඔක්කොම එකතු කරලා තියලා මැරෙන්නේ ඇත්තටම දරුවන්ට පොඩි යුද්ධයකට පොළඹවයි. ඊළඟ කොටස තමයි හරේන්ද්‍ර ණයකාරයෝ වෙන්න ඕන අපිමද අපේ ආණ්ඩුද? ඇත්තටම අවුරුදු 74ක් ඉවර වෙන අද දවස වන විට අපි ඉන්නේ තෘෂ්ණිම්භූත වෙලා. හෙට මොකක් වෙයිද? ලබන සතියේ ආයි ඉස්කෝල වැහෙයිද? බඩු මිල වේගයෙන් ඉහළ යන තලයක අදා අපි ඉන්නේ. මොකද්ද හේතුව? ඩොලර් ණයට ගන්න නැතුව රටකට ජීවත් වෙන්න බෑ. හැබැයි ඒ ඩොලර් වලින් අපි මෙහෙ හදන්න ඕන ඩොලර් ලැබෙන ව්‍යාපෘති. ඒක අපි කළේ නෑ. ටීඑස් සේනානායකයි සර් ජෝන් කොතලාවලයි මේ අගමැතිවරු දෙන්න තමන්ගේ වාරිමාර්ග වැව් පිළිබඳ උපදේශක විදියට පත් කරගත්තේ ආර්.එල්. බ්‍රෝහියර්. ආර්.එල්. බ්‍රෝහියර් කියන්නේ හරේන්ද්‍ර සුද්දන්ගේ කාලේ ආපු මිනින්දෝරුවේ දඹුල්ලේ ඉඳලා අනුරාධපුරයට යනකල් සියලු ඉඩම් මැනලා සමහර තැන්වල ඔහු සටහන් දාලා තියෙනවා. අහවල් තැන සොරවුවක් තියෙනවා. ඒ වුණාට ඒක එහා පැත්තේ වතුර නැහැ. ඔය මෛත්‍රීපාල සිරිසේන මහතා අවසාන කාලේ වැවක් හැරුවනේ. ඒ සොරවුවත් කලින් හොයාගත්තේ බ්‍රෝහියර්. බ්‍රෝහියර්ව තමන්ගේ වාරි ලේකම් විදියට පත් කරගත්තු ඒගොල්ලෝ මහවැලි ගඟ හැරෙව්වා. ඇත්තටම රුවන්වැලි සෑය වගේම මහවැලි ව්‍යාපාරය සාර්ථකයි. වලවේ ව්‍යාපෘතිය සාර්ථකයි.
ඒත් අපි ඊට පස්සේ ගෙනාපු ඩොලර් වලින් අපි කණු හැදුවා. පොකුණු හැදුවා. පිට්ටනි හැදුවා. වරායවල් හැදුවා. අද අපිට තඹයක් ලැබෙන්නේ නැහැ මේ එකකින්වත්. මොකද ඒකට ගත්තු මුදලත් සාමාන්‍යයෙන් හරේන්ද්‍ර මම බැංකුවෙන් ණයක් ගත්තොත් මං හේතුවක් කියනවා ණය ගෙවන්න. මං ගොවිතැනක් කරන්න කියලා ඔන්න ගන්නවා. සල්ලි ටික අතට ආපු ගමන් මං ඇවිල්ලා ගේ ටයිල් කරනවා. බාත්රූම් එක අලුත් කරනවා. අලුත් පුට් සෙට් එකක් ගේනවා. ජනවාරි ඉවර වෙනකොටම අර හාමුදුරුවෝ කිව්ව ලියුම එනවා ගෙදෙට්ට. ලියුම එනකොට ඔහුට දෙන්නකෝ සල්ලි. ගම්බද මෝඩ මිනිහත් දන්නව හරේන්ද්‍ර යමෙක් ණය ගත්තට කමන්නේ. ඒ ණය තුන්වෙනි මාසේ ඉඳලා අපිට වාරික විදිහට ලැබෙන්න ඕන වෙන තැනකින්. අද අපි මුළු රටම විඳවනවා. ඩොලර් ගත්තා ඒක වැරද්දක් නෑ. ඩොලර් නිසා හිඟා කන්න වෙච්ච එක රටක් හැටියට ලංකාව පත් වුණා. ජීවිතයට එකතු කරගන්නට බොහෝ දෑ අදත් කදිමටම ගැලපුණු සුදම් සභාවක් සමාප්තියට පත් කරන්න සූදානම් වන්නේ. සුදම් සභාවට වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පූජ්‍යපාද දොඩම්පල රාහුල හාමුදුරන් වහන්සේට සයිකල් පිවිතුරු සුවඳුදුම් නිෂ්පාදන ආයතන වෙනුවෙන් පුද පරිශුකාර පූජා කිරීමට සූදානම්. සයිකල් පිවිතුරු සුවඳුදුම් නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක කොතලාවල මහතා අපි බොහොම සතුටින් සිහිපත් කරමින් එතුමාන් වෙනුවෙන් සහභාගී වන ඩිෂානි ජයසිංහ මෙනවියට අප ආරාධනා කරනවා පැමිණ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත සයිකල් පිවිතුරු සුවඳුදුම් නිෂ්පාදන අඩංගු පූජා මංජුසාව පූජා කරන ලෙස අත්නායකම් හේරත් මහත්මයා වෙනුවෙන් එකී පූජා මංජුසාව ප්‍රදානය කරන්නට ජීවනී රණවීර මෙනවියට අප ආරාධනා කර සිටිනවා සයිකල් පිවිතුරු සුවඳුදුම් නිෂ්පාදන ආයතන නියෝජනය කරමින්. අප රැඳී සිටින මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙතත් පූජ්‍යපාද අමුණුමුල්ලේ ජිනරතන අපේ හාමුදුරන් වහන්සේ වෙතත් පූජා මංජුසාවක් සයිකල් පිවිතුරු සුවඳුදුම් ආයතන වෙනුවෙන් ප්‍රදානය කරනවා. සයනී දිල්හාරා මෙනවිය විසින් එකී පූජාව බොහොම ගෞරවයෙන්ම සිද්ධ කරනවා. මගේ පැතුම් ඉටු වේවා අපේ පැතුම් ඉටු වේවා මුළු මහත් දේශීයම පැතුම් ඉටු වේවා සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. අද බිනරපුර පසළොස්වක පොහොදා සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වයේ පිළිබඳවයි අප මේ යලි සිහිපත් කර සිටින්නේ. පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ අංක 424 නිවසේ පදිංචිව සිට මීට වසර 10කට පෙර අභාව ප්‍රාප්ත වූ රත්නායක මුද්‍යන්සේලාගේ පොඩි මැණිකා ආදරණීය අත්තම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස මෙන්ම සුජීවත්ව වාසය කරන MA ප්‍රියන්ත පෙරේරා පියාණන්ටත් මේ මාස 18 වන දින උපන්දිනය සමරන GP චින්තා ගුණරත්න මෑණියන්ටත් මේ මාස 12 වන දින උපන්දිනය සමරන MA බුද්ධිකා චතුරංගනී නැගණියටත් නිදුක් නිරෝගී චිරජීවනය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ජපානයේ සේවය කරන MA හිරාන් ප්‍රියංකර පුතු විසින් මෙවර බිනරපුර පසළොස්වක පෝදා සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය භාරගත් වගයි. මෙලෙසින්ම වටිනා බොහෝ දෑ එක් කරන්නට ඔබේ ජීවිතයට අප මුණ ගැහෙනවා යලිත් එළඹෙන වප් පුර පසළොස්වක පොහොදා සුදම් සභාවෙන් ඔබේ ජීවිතයට යහපතක්ම වන්නට ගෞරව සිතින් බැති සිතින් සදා සිතින් ප්‍රාර්ථනා කරනවා.